මතු වේ මංගල දිනයේ මංගල ගීත සිරි සිරියා පතුරා ලස්සන සැරසිලි කොඩි වැල්ලෙලදී මංගල ගීනාදේ හදවත ලස්සන විවිධන දිනයක් වේවා සැමට මිදා වාසනාවයි සිරියාවයි දහම් මමාරස මිහිරාවයි සැමහට මංගල වේවා අප මංගල දිනයේ සමිඳුගේ සිනහසිනී පියාණන්ගේද පුත්‍රයාණන්ගේද සුද්ධාත්මයන්ගේද නාමයෙන් ආමේන්. අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවි පියාණන්ගේ ප්‍රේමයත් සුද්ධාත්මයන්ගේ ජීවදානයත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. ක්‍රිස්තුතුමන් තුළ ප්‍රියාදර සහෝදර සහෝදරියනි, අපි මේ අල්තාරය වටා රොක් වී ස්වාමින් වහන්සේගේ ඒ උතුම් වූ ප්‍රේමේ දීමනාව අත්දකිමින් කුරුසිය මත අප වෙනුවෙන් කැප වුණු ඒ ප්‍රේමේ යාගය නැවත නැවතත් ජීවත් කරවමින් අද විශේෂාකාරයෙන් උන්වහන්සේගේ ප්‍රේමය අපත් සමග බෙදා ගන්නට උන්වහන්සේ තුල කැප වුණු සියලුම සාන්තුවරුන් ගැන මෙනෙහි කරමින් අද මේ දිව්‍ය පූජාවට අපි සහභාගී වෙමු. එබැවින් මෙම උතුම් වූ යාගයට සහභාගී වීමට සුදුසුසන් වනු සඳහා අපි දැන් අපේ පව් සිහි කර කමාව අයද සිටිමු. සියලු බලති දෙවියන් වහන්සේටද සහෝදරවරුනි ඔබටද මා පව් කළ බව කියමි. සිතින් වචනෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පව් කළෙමි. ඒ මාගේ වරදින්ය, මාගේ වරදින්ය, මාගේ මහත් වරදින්ය. එයින් භාග්‍යවත් නිත්‍ය කන්‍ය මරියතුමියද සියලු සුරදූතයන් හා ශුද්ධවන්තයන්ද මාගේ සහෝදරවරුනි ඔබද මා උදෙසා අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනතව ඉල්ලා සිටිමි. සියලු බලති දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයට අප පමුණුවන සේක්වා. ආමේන්. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ක්‍රිස්තුනී කරුණා කළ මැනව. ක්‍රිස්තුනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වර්ගයේ දෙවියන් වහන්සේට මහිමය වේවා. මෙලොව උන්වහන්සේගේ දයාවලත් දනන්හට සාමය වේවා. දෙවි ස්වාමිනී ස්වර්ගීය රජාණනී සියලු බලති දෙවි පියාණනී අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරමු. ඔබ වහන්සේගේ ගුණ වර්ණනා කරමු. ඔබ වහන්සේට වන්දනා කරමු. ඔබ වහන්සේගේ මහිමය ප්‍රකාශ කරමු. ඔබ වහන්සේගේ මහත් මහිමය නිසා ඔබ වහන්සේට ස්තුති කරමු. ඒකජාත පුත්‍රෝ ස්වාමිනී ජේසුස් ක්‍රිස්තුනී දෙවි ස්වාමිනී දේවාජ බාලකයාණනි පියාණන්ගේ පුත්‍රයාණනි ලොවේ පවහරන ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව. ලොවේ පවහරන ඔබ වහන්සේ අපගේ ඇදුම පිළිගත මැනව. පියාණන්ගේ දකුණු පසේ වැඩ සිටින ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව. ශුද්ධාත්මයන්න් සමග
දෙවි පියාණන්ගේ මහිමයෙහි වැඩවසන්නා වූ යේසුස් ක්‍රිස්තුනි එකම ශුද්ධෝතනන් වහන්සේ ඔබ වහන්සේමය එකම ස්වාමින් වහන්සේ ඔබ වහන්සේමය එකම පරමෝත්තමයන්න් වහන්සේ ඔබ වහන්සේමය ආමේන්. අපි යාඥා කරමු. සියලු බලති සදාතන දෙවි ස්වාමිනී ඔබ වහන්සේ අද දින අප පවත්වන මංගලෝත්සවය මගින් ඔබ වහන්සේගේ සියලු සුද්ධවරයින්ගේ මහිමය සැමරීමට සලසන සේක් වේද. අප නිසා අයදින මේ ශුද්ධවර සමූහයේ යාඥා පිහිටෙන් අප පතන ඔබ වහන්සේගේ දයා කරුණාව අපට දානය කළ මැනව. මේ කීදේ ඔබ හා සුද්ධාත්මයන්න් සමග එකම දෙවියන්ව සදාටම ජීවත් වන්නා රජකම් කරන්නාවුද ඔබගේ පුත්‍රයන්න් හා අපගේ ස්වාමින්ද වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. එලිදරව්ව පොතෙන් උපුටාගත් කොටසකි. එවිට තවත් දේවදූතයෙකු ජීවමාන දෙවියන් වහන්සේගේ මුද්‍රාව රැගෙන පෙරදිගින් නැගියේනු දෙටිමි. ඔහු ගොඩටත් මුහුදටත් අනතුරු කරන්නට බලයලත් දේවදූතයන් 4 දෙනාට මහ හඬකින් මොරගසා අපේ දෙවියන් වහන්සේගේ සේවකයන්න්ගේ නලල් මත මුද්‍රා සලකුණු තබනතුරු ගොඩටවත් මුහුදටවත් ගස්වලටවත් අනතුරක් නොකරන්නෑයි කීහ. තවද මුද්‍රා සලකුණුලත් අයගේ ගණන මට ඇසුනේය. සියලු ඊශ්‍රායල් ගෝත්‍රවලින් මුද්‍රා සලකුණුලත් අය 1,40,000 වූහ. ඉන් පසු සියලු ජාතීන්ගෙන්ද ගෝත්‍රවලින්ද ජන සමූහයාගෙන්ද භාෂාවන්ගෙන්ද කිසිවෙකුට ගණන් නොකළ හැකි තරම් ඉමහත් පිරිසක් සුදුසලු පැළඳ තාලපත්‍ර අතින්ගෙන සිංහාසනය හා බැටලු පෝතකයන්න් ඉදිරියෙහි සිටිනු මම දිටිමි. ඔහු මහහඬින් මොරගසා සිංහාසනෙහි වැඩ හිඳින අපේ දෙවියන් වහන්සේගෙන්ද බැටලු පෝතකයන්න්ගෙන්ද ගැලවීම පැමිණේයයි කීහ. සියලු දේවදූතයෝ සිංහාසනයද කුල දෙටුවන්ද ජීවමාන සත්වයන් 4 දෙනාද සිසාරා සිංහාසනය ඉදිරියෙහි වැඳ වැටි දෙවියන් වහන්සේට නමස්කාර කරමින් ආමෙන් ප්‍රශංසාවද මහිමයද ප්‍රඥාවද ස්තුතියද ගෞරවයද බලයද පරාක්‍රමයද අපේ දෙවියන් වහන්සේට සදහටම වේවා ආමෙන් යයි කීහ. එවිට කුල දෙටුවන්ගෙන් එක් තැනැත්තෙකු මට කතාකොට සුදු සලු පැළඳගත් මොවුහු කවුරුන්ද කොතනින් ආවෝදැයි මගෙන් ඇසීය. මාගේ ස්වාමිනී ඔබ එය දන්නෙහි යැයි මම ඔහුට කීමි. එවිට ඔහු මාමතා මොවුහු මහත් පීඩා මැදින් එන්නාහ. ඔවුහු තම සලු බැටලු පෝතකයන්න්ගේ ලෙයින් සෝදා සුදුකර ගත්තෝය. දේවවාක්‍ය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ඔබගේ පිළිතුර
දෙවිඳු සරණ සොයන්නෝ මෙවැන්නෝය. දෙවිඳු සරණ සොයන්නෝ මෙවැන්නෝය. පොළව හා ඇති සෑම දියද සකල ලෝවාසේ හෝද සමිඳුන් සන්තක වේති. මුදු ජලේ පිට පොළව පිහිටුවා සයුරු පත්ලෙහි ස්ථාපිත කළේ එතුමා නොය. දෙවිඳු සරණ සොයන්නෝ මෙවැන්නෝය. හිමිතුමන්ගේ කන්දට නගින්නට සුදුසු කවුරුද? එතුමන්ගේ ශුද්ධ දෙව් මැදුරෙහි නවතින්නට හැකි කාටද? ක්‍රියාවෙන් පිරිසිදු සිතින් නිර්මල නිෂ්පල දේට වැදුම් පිදුම් නොකරන බොරුවට නොදිවුරන තැනැත් තාටය. දෙවිඳු සරණ සොයන්නෝ මෙවැන්නෝය. එවැනි අයට සමිදානුවා සිරිදේති. මිතුම්කාර දෙවිදානෝ මොක් සුවදේති. දෙවිඳුන් සොයායන් නොද ජාකෝබ්ගේ දෙවිඳුන්ගේ සරණ පතා යන්නෝද එවැනි අයය. දෙවිඳු සරණ සොයන්නෝ මෙවැන්නෝය. ජොහාන් තුමන් විසින් ලියන ලද පළමුවෙනි හසුනෙන් උපුටාගත් කොටසකි. බලන්න පියාණන් වහන්සේ අපට කෙතරම් ප්‍රේම කර ඇද්ද. අපි දෙවියන් වහන්සේගේ දරුවෝ යයි කියන තරමට උන්වහන්සේ අපට ප්‍රේම කළ සේක. ඇත්තෙන්ම අපි උන්වහන්සේගේ දරුවෝමය. ලෝකයා දෙවියන් වහන්සේ නොහඳුනන බැවින් ඔවුහු අපද නොහඳුනති. ප්‍රේමවන්තේනි, අපි දැනටම දෙවියන් වහන්සේගේ දරුවෝය. එහෙත් අනාගතයේදී අපි කොයි ආකාර අය වන්නෙමුදැයි තවම ප්‍රකාශ වී නැත. කෙසේ වෙතත් උන්වහන්සේ ප්‍රකාශ වන විට අපි උන්වහන්සේට සමාන වන බව දනිමු. මන්ද උන්වහන්සේගේ ප්‍රකෘති ස්වභාවයෙහිම අපි උන්වහන්සේ දකින්නෙමු. උන්වහන්සේ මේ පිළිබඳ මේ බලාපොරොත්තු ඇති හැම කෙනෙක්ම උන්වහන්සේ පිරිසිදුව සිටින්නාක් මෙන් තමන්ද පිරිසිදු කර ගනිති. දේ වචනය මෙසේය. දෙවියන් වහන්සේට සෝස්ත්‍ර වේවා. Alleluia, alleluia, alleluia.
වේසවන්නා වූද බර උසුලන්නා වූද සියල්ලේනි මා වෙත එන්න මම ඔබට සහනය දෙමි සමිධානෝ වදාරන්නා ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා ඔබ සමගද වනසේක්වා සුවිශේෂක මතයතුමා විසින් ලියා තිබෙන දේ වාක්‍ය නම් මෙසේය. ස්වාමිනේ ඔබ වහන්සේට මහිමය වේවා. ජේසුස් ස්වාමින් වහන්සේ ජනකාය දැක කන්දකට නැගුණු සේක. උන්වහන්සේ වැඩහුන් කල ශ්‍රාවකයෝ උන්වහන්සේ වෙත ආහ. එවිට උන්වහන්සේ උන්ට උගන්වමින් මෙසේ වදාළසේක. බැගෑ සිතින් සරණ පතන්නෝ භාග්‍යවන්තයෝය. ස්වර්ගරාජ්‍ය ඔවුන්ගේය. ශෝකවන්නෝ භාග්‍යවන්තයෝය. ඔහු සැනසීම ලබන්නෝය. නියතමානී ගුණ ඇත්තෝ භාග්‍යවන්තයෝය. ඔහු දේශය උරුම කරගන්නෝය. යුක්තියට සාපිපාස ඇත්තෝ භාග්‍යවන්තයෝය. ඔහු තෘප්තිමත් වන්නෝය. දයාවන්තයෝ භාග්‍යවන්තයෝය. ඔහු දයාව ලබන්නෝය. නිර්මල සිත් ඇත්තෝ භාග්‍යවන්තයෝය. ඔහු දෙවියන් වහන්සේ දකින්නෝය. සාමය ඇති කරන්නෝ භාග්‍යවන්තයෝය. ඔහු දෙවියන් වහන්සේගේ පුත්‍රයෝයයි කියනු ලබන්නෝය. යුක්තිය උදෙසා පීඩා විඳින්නෝ භාග්‍යවන්තයෝය. ස්වර්ග රාජ්‍ය ඔවුන්ගේය. මිනිසුන් මා නිසා ඔබට නින්දා පීඩා කොට නානාවිධ අසත්‍ය චෝදනා නගන කල ඔබ භාග්‍යවන්තය. ප්‍රීති ප්‍රමෝද වන්න. මන්ද ස්වර්ගෙහි ඔබේ ඵල විපාකය ඉමහත්ය. ඔබට පෙර සිටි දිවසිවරුන්ටත් ඔහු එලෙසම පීඩා කළහ. සමිදානන් වහන්සේගේ සුභාරංචිය මෙසේය. ක්‍රිස්තුනී ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. ක්‍රිස්තුතුමන් තුළ මා ප්‍රියාදර සහෝදර සහෝදරියනි අපි අපේ විශ්වාසය ප්‍රකාශ කරන විශ්වාස ලක්ෂණය උච්චාරණය කරන හැම අවස්ථාවකදීම අපි කියන වගන්තියක් තියෙනවා. සාන්තුවරුන්ගේ සමෝක්ෂ ධර්මලාභය කෙරෙහිද මම විශ්වාස කරමි කියලා. මේ වගන්තියෙන් අපි පැහැදිලි කරන්නේ අපි සාන්තුවර ජීවිත ගැන යම් කිසි ආකාරයක පිළිගැනීමක් කරන අතරම ඒ ඔවුන්ගේ ජීවිත අනුගමනය කරන්නට අපි උත්සාහ කරන බවට යම් ආකාරයකින් පොරොන්දු වෙනවා කියන එකයි. අද අපි අහන්නට යෙදුන පළමුවෙනි කියවීමේ
සඳහන් වන වගන්ති එලිදරව්ව පොතෙන් උපුටා ගන්නා ලද වගන්ති සුදෝ ජෝම්තුමාට දෙවියන් වහන්සේ ලබා දුන් විශේෂ දර්ශනයක් තුලින් ස්වර්ග රාජ්‍යයේ ජීවිතය පිළිබඳව මේ ලෝකයේදීම අත්දකින්නට ලැබුණු අත්දැකීමක් තුලින් ලියන ලද පොතක් හැටියට අපි හඳුන්වනවා. මේ දර්ශනය තුල උන්වහන්සේ දැක්කලු සිංහාසනය දෙවියන් වහන්සේගේ සිංහාසනයට පහළින් සුදු සලු පැළඳගත් මහා හමුදාවක් ජනතාවක් සිටිනවා. ඒ පොතේ මෙන්න මෙහෙම ලියලා තියෙනවා. ඉන්පසු සියලු ජාතීන්ගෙන්ද ගෝත්‍රවලින්ද ජන සමූහයාගෙන්ද භාෂාවන්ගෙන්ද කිසිවෙකුට ගණන් කළ නොහැකි තරම් ඉමහත් පිරිසක් සුදු සලු පැළඳ තාලපත්‍ර අතින්ගෙන සිංහාසනය හා බැටළු පෝතකයාණන් ඉදිරියේ සිටිනු මම දුටුවෙමි. සුදු සලු පැළඳගත් මොවුන් කවුරුද? කොතැනින් ආවෝදැයි ඒ ජෝම්තුමාට මඟ පෙන් වූ තැනැත්තා එතුමාගෙන් අහනවා. මාගේ ස්වාමිනී ඔබ එය දන්නේහියයි. මම ඔහුට කීවෙමි ඒ පොතේ ලියලා තියෙනවා. එවිට ඔහු මා අමතා මොවුහු මහත් පීඩා මැදින් එන්නාහ. ඔවුහු තම සලු බැටළු පෝතකයාණන්ගේ ලෙයින් සෝදා සුදු කරගත්තෝය. ඔවුන් දිවාරෑ දෙකෙහිම දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි සේවය කරමින් උන්වහන්සේගේ සිංහාසනයේ ඉදිරියේ සිටින්නේ ඒ හේයිනි. සිංහාසනයේ වැඩ සිටින තැනන් වහන්සේ ඔවුන් සමග වැඩවසන සේක. මෙන්න මේ වගන්ති වලින් පැහැදිලිව මේ දර්ශනය තුලින් ස්වර්ගීය සේනාවලට අයත් වන ඒ මහා ජන සමූහය ගැන සඳහන් කරන්නේ සාන්තුවරුන් පිළිබඳවයි ප්‍රියාදර සහෝදර සහෝදරියනි. In the book of Apocalypse we can see in the vision of St. John how the person who accompanies St. John to heaven shows him all those who are purified by the blood of the Lamb and are singing the praises of the Lord. It is said there in the first reading we heard today, after this I looked and behold a great multitude that no one could remember from every nation, from all tribes and peoples and languages standing before the throne and before the Lamb clothed in white robes with palm branches in their hands. Then the person who accompanied St. John to heaven is asking him, who are these clothed in white robes and from where have they come? And St. John doesn't know, so he says, tell me, who are they? These are the ones coming out of the great tribulation. They have washed their robes and made them white in the blood of the Lamb. These are the saints, millions and millions of people who have come from the east and the west to sit in the kingdom of heaven with the Lord at the head. ඉතින් ප්‍රියාදර සහෝදර සහෝදරියනි සුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ උන්වහන්සේ මේ ළඟදී ලියපු ගෞඩේට් එට් එක්සුල්ටාටේ කියන විශ්වලේඛනයෙන් පැහැදිලිවම ආරාධනය කරනවා අපි සියලු දෙනාටම මේ සාන්තුවරුන්ගේ ජීවිතය අනුව අපේ ජීවිත හැඩගස්වා ගන්න කියලා. ඒ තියෙනවා සුදොන්ත පාප් වහන්සේ කියනවා දෙවියන් වහන්සේ අපිව සාන්තුවරුන් වෙනවා දකින්නට කැමති කියලා. He wants us to be saints, not to settle for a bland and mediocre existence. ඔහේ නිකන් ජීවත් වෙලා කාලය ගත කරලා නැති වෙලා යන්න නෙමෙයි. ජීවිතයට ගැඹුරක් දෙන්න. ජීවිතය ඵලබරිත ජීවිතයක් බවට හරවා ගන්න. එනිසා සුද්ධෝත්තම පාප් වහන්සේ කියනවා මේ ආරාධනය දෙනවා සියලුම කිතුණුවන්ට. My modest goal is to repropose the call to holiness in a practical way for our own time.
අපේ කාලයට ඔබින ආකාරයට සාන්තුවරුන් වෙන්න කියලා ආරාධනය කරනවා. සභා ජීවිතය තුළ සභාවට ලැබිලා තියෙන ලොකුම තිරිනයක් තමයි සාන්තුවරුන් කියලා කියන්නේ. මේ පිළිබඳව ඇමරිකානු ජාතික ගත්කතුවරයෙක් වන අපේ මේ පොත ලියලා තියෙන අපේ ඒ කතුවරයා විශේෂාකාරයෙන් සටහන් කරනවා සාන්තුවරුන් පිළිබඳව මෙන්න මේ විදිහට. සාන්තුවරු කියලා කියන්නේ කවුද? සාන්තුවරු කියලා කියන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දර්ශනය හරියාකාරවම ජීවත් වෙච්ච අය කියලා. සාන්තුවරු. සාන්තුවරුන් ඔප්පු කරලා හිටිනවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දර්ශනය ජීවිත පරිපූර්ණත්වය කරා අපව ගෙනියන්නට පුළුවන් දර්ශනයක් කියලා. මේ දර්ශනය අනුගමනය කරලා අපිත් සාන්තුවරුන් විය යුතු බව මේ අපේ ගත්කතුවරයා පැහැදිලිවම සඳහන් කරනවා. ඒක අපිට ලැබෙන ලොකු ආරාධනයක් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන්. මේ පොතේ ලියලා තියෙනවා some may object saying that Christ is the only role model necessary. සමහර අය කියන්න පුළුවන් ක්‍රිස්තුස් වහන්සේ පමණයි අපි අනුගමනය කරන්න ඕනේ කියලා. But the saints are the living and practical proof that Christ's philosophy works. ක්‍රිස්තුස් වහන්සේගේ දර්ශනය ඇත්තටම අර්ථවත් විදියට ජීවිතය ගත කරන්නට පුළුවන් දර්ශනයක් බව පෙන්눔 කරලා සිටින්නේ සාන්තුවරුයි. The saints show us that it is possible for a human person to be fully transformed in Christ. සාන්තුවරු අපට පෙන්වා සිටිනවා මනුෂ්‍යයෙකුට තමන්ගේ ජීවිතය ක්‍රිස්තුස් වහන්සේ තුළ පරිපූර්ණ ලෙස පරිවර්තනය කරගන්නට පුළුවන් කම පෙන්වන්නේ සාන්තුවරු කියලා. These rare men and women who emerge from time to time in Catholic history are proof that Jesus really has redeemed the world. කාලයෙන් කාලයට සමාජය තුළ උත්පාදනය වන මේ පිරිමි සහ ගෑනු උදවිය මේ සාන්තුවරු කතෝලික ඉතිහාසය තුළ පෙන්눔 කරනවා ක්‍රිස්තුස් වහන්සේගේ දර්ශනය තුළින් ආත්මාර්ථකාමීත්වය පරාජය කරලා ජීවිතයට යම්කිසි ගැඹුරක් ලබා දෙන්නට හැම කෙනෙකුටම පුළුවන් බව. ඉතින් මේ සාන්තුවරුන්ගේ ජීවිත පිළිබඳව අද අපි මෙනෙහි කරනවා. දහස් ගණන් ලක්ෂ ගණන් සාන්තුවරු සභා ඉතිහාසය තුළ දෙවියන් වහන්සේ අපට තෑගි කරලා තියෙනවා. ඒ ඔක්කොමල්ලම අපි වගේ මස්ලේ ඇටවලින් හැදුණු මිනිස්සු. ඒ ඔක්කොමල්ලම තමන්ගේ ජීවිතයේ දෙවියන් වහන්සේගේ කැඳවීම හරියාකාරව තේරුම් ගත්තු අය. සෑම මනුස්සයෙකුටම දෙවියන් වහන්සේ විශේෂ ස්වරූපයක් දෙනවා. God gives us each and every one of a special form. No individual person is repeated twice in this planet. මේ පෘථිවි තලය තුල සෑම මිනිසෙක්ම එක්කෙනයි. එක පුද්ගලයයි. ඒ වගේ දෙන්නෙක් කොහෙවත් අපිට හම්බ වෙන්නේ නැහැ. නියුන් සහෝදර සහෝදරියෝ දෙන්නෙක් වුණත් එක හා සමාන මූණු හැඩවර තිබුණට ඔවුන් වෙනස්. ගතිගුණ වලින් වෙනස්. මේ ලෝකේ බිලියන 9ක ජනගහනයක් හිටියට කවදාක්වත් මං වගේ තවත් එක්කෙනෙක් මේ ලෝකේ කොහෙවත් නැහැ. ඒ දෙවියන් වහන්සේ අපිව මවලා තියෙන ඒ උත්තරීතර ස්වરૂපය ඒකයි. අපි හැම කෙනෙකුටම ආවේනික මොහොනක් දීලා තියෙනවා. ආවේනික ගතිගුණ දීලා තියෙනවා. ආවේනික හැසිරීමේ රටාවක් දීලා තියෙනවා. කටහඬක් දීලා තියෙනවා. ගමන් කරන පිළිවෙතක් දීලා තියෙනවා. අපි කිසිම කෙනෙක් එක වාගේ ගමන් කරන්නේ නැහැ පාරේ. විවිධ විදිහට අපි ගමන් කරනවා. අපි හැම එක්කෙනෙක්ම විශේෂ පුද්ගලෙක්. දෙවියන් වහන්සේ මවන. එහෙමනම් අපි හැම එක්කෙනෙකුටම දෙවියන් වහන්සේ සැලැස්මක් සකස් කරලා ඇති සැලැස්මක්. He must have planned our life. We must have faith in him. එනිසා අපි උන්වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් ඒ සැලැස්ම මොකක්ද කියලා හොයාගෙන යන්නට ඕනේ. We must go looking for that plan of God. This is an act of faith. මේක විශ්වාසයේ ක්‍රියාදාමයක්. දෙවියන් වහන්සේ මාව මවලා තියෙන්නේ මගේ ජීවිතය උන්වහන්සේටත් අසල්වැසියාටත් ලොකු ගෞරවයක් ගෙන දෙන ආකාරයේ ජීවිතයක් බවට හරවා ගන්න කියලයි.
ඒ නිසා ඒ මොකක්ද ඒ සැලැස්ම කියන එක අපි හැම එක්කෙනෙක්ම සොයාගෙන යන්නට ඕනේ. සුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මේ ලියවිල්ලේ අංක 32 කියන්නේ do not be afraid of holiness. සාන්තුවරයෙක් වෙන්න බය වෙන්න එපා. It will take away none of your energy. ඔබගේ ශක්තිය පොඩ්ඩක්වත් අඩු කරන්නේ නැහැ ඒකෙන්. Vitality or joy ප්‍රාණවත්කම හා සතුට අඩු වෙන්නේ නැහැ සාන්තුවරයෙක් වෙනවයි කියන එකෙන්. On the contrary, you will become what the Father had in mind when he created you. දෙවියන් වහන්සේ ඔබ මාපු වෙලාවේ ඔබ වෙනුවෙන් සකස් කර සැලැස්ම ඒ තුලින් ඔබට සම්පූර්ණ කරගන්න පුළුවන් වෙනවා. And you will be faithful to your deepest self. ඔබගේ ඊ타ත්ම ගැඹුරු ස්වභාවයට ඔබ විශ්වාසවන්ත වෙනවා. ඒ සැලැස්ම ඒ විදියට සොයාගෙන ජීවත් වෙන්න පුරුදු වුණොත්. Do not be afraid to set your sights higher. ඉහළින් හිතන්න පුරුදු වෙන්න. මේ පොළොව තලයේ තියෙන මඩ ගොහරේ හිර වෙලා අසරණ වෙලා ජීවත් වෙන්නේ නැතුව උඩට එන්න බලන්න. උදේ වරුවේ අපි වෙල් යායක් අයිනෙන් ඇවිදගෙන යනකොට පාන්දර අපිට පේනවා ඕලු නෙළුම් මානෙල් මල් පොහොට්ටු යාන්තම් විකසිත වේගන එනවා සූර්යාට. සූර්යා දෙස බලාගෙන. ඒවා දවල්ට යනකොට සම්පූර්ණ මුළු වෙල් යායම ලස්සන මල් විලක් වෙලා. එහෙම තමයි මිනිස්යාගේ ජීවිතයත්. දෙවියන් වහන්සේ අපි හැම කෙනෙක්වම මවලා තියෙන්නේ අපටම ආවේනික ස්වභාවයක් සමග, අපටම ආවේනික පැවැත්මක් සමග, අපටම ආවේනික ඉලක්කයක් සමග, අරමුණක් සමග. මෙන්න මේ අරමුණ සොයාගෙන ගිහිල්ලා ඒ අරමුණට අනුව උන්වහන්සේටත් අසල්වැසියාටත් ප්‍රයෝජනයක් වන විදියට ජීවත් වීම තමයි අපේ වගකීම විය යුත්තේ. අපි තනියම ඉන්න නෙමෙයි ආවේ මේ ලෝකේ. Do not be afraid to set your sights higher, to allow yourself to be loved and liberated by God. දෙවියන් වහන්සේ ඔබට ආදරය කරලා ඔබව ගලවා ගන්නට බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ නිසා ඉඩ දෙන්න උන්වහන්සේට. Do not be afraid to let yourself be guided by the Holy Spirit. සුද්ධාත්මයන් වහන්සේ විසින් ඔබව මෙහෙවනු ලබන්නට ඉඩ දෙන්න බය වෙන්න එපා. Holiness does not make you less human. සාන්තුරෙක් වුණා කියලා ඔබ අඩුවෙන් මිනිසෙක් වෙන්නේ නැහැ. Since it is an encounter between your weakness and the power of God's grace. සාන්තුරෙක් කියලා කියන්නේ ඔබේ දුර්වලකම දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයෙන් පරිපූර්ණත්වයට ඔසවලා අත්දකින ජීවිත ක්‍රමයක්. ඒකට යොමු වෙන්න කියලායි කියන්නේ සුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ. අද අපි මේ සියලු සාන්තුවරයන්ගේ මංගල්‍ය පවත්වන අපි අර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපට කියා දුන් මංගල වාක්‍ය දේශනාව. උන්වහන්සේගේ සාරාංශිත පළමුවෙනි දේශනාව. සුදෝ මතේතුමාගේ සුවිශේෂයට අනුව උන්වහන්සේ ගලීලයා කරේ ඒ මහා ජන සමූහයක් මැද්දේ උන්වහන්සේ දුන්න දේශනාව. ඒ දේශනාවේ කියන්නේ මොකක්ද? භාග්‍යවන්තයෝ කියන්නේ කාටද? සිතින් දිලින්දෝ භාග්‍යවන්තයෝය මන්ද දේව රාජ්‍ය ඔවුන්ගේය. සිතින් දිලිඳුකම, බැහැපත්කම, නිහතමානී ගුණ ඇත්තෝ භාග්‍යවන්තයෝය. දැන් බලන්න මිනිස්සු කොයි තරම් දුරට නිහතමානීද කියලා. අද ලෝකේ නිහතමානීත්වය නැති ලෝකයක් හැදීගෙන එනවා. මනුෂ්‍යයා දෙවියන් වහන්සේත් මැවිල්ලත් ඉදිරියේ හැසිරෙන්නේ ආත්මාර්ථකාමී පුද්ගලයෙකු ලෙසයි. තමන්ට ඕන දේ විතරයි හරි. තමන් හිතන දේ විතරයි හරි. Mankind tends to forget the vocation for which each and every single person has been created with such a unique existence, unique creation, unique call, a noble call to fulfillment in the Father. Mankind tends to forget that. මනුෂ්‍ය වර්ගයා උඩඟුවෙන් පිරීලා ගිහිල්ලා තියෙනවා. ඒක නිසා තමයි අලුත් මනුෂ්‍යයා කල්පනා කරන්නේ දෙවියන් වහන්සේ කෙනෙක් මට අවශ්‍ය නැහැ. මට මගේ ජීවිතය හදාගන්න පුළුවන්. එදා සුද්ධ බයිබලයේ සටහන් කරන ආකාරයට
මිනිසාගේ මූලික දුර්පරීක්ෂාව උඩංගුව. උඩංගුව නිසා ආදී මව්පියන් පාපයට ගොදුරු බව සුද්ධෝ බයිබලයේ කියා දෙනවා. ඒ උඩංගුවේ ගමන ආරම්භ වුණාට පස්සේ තනියම ජීවත් වෙන්නට තියෙන කැමැත්ත නිසාදෝ කායින් ආබෙල්ව මරා දමනවා. සහෝදර ඝාතනය සිදුවන්නේ ආත්මාර්ථකාමීත්වය තුලයි. තනිවම ජීවත් වෙන්න පුරුදු වෙච්ච නිසාදෝ දෙවියන් වහන්සේට අභියෝගයක් ලබා දෙන්නට බාබෙල් කොටුව හදනවා. උඩංගුවේ සලකුණක්. The Holy Bible in the first chapters mentions how man refused God and went on his own because of pride. If you eat this fruit, you will be like God. The temptation to dominate. And it is that which led Cain to kill Abel. And it is that which led the Tower of Babel. And what happened to man? Ada minisa වැඩියෙන්ම පෙළඹවන්නේ මිනිසාව තලන්නේ පෙළන්නේ ආත්මාර්ථකාමීත්වයයි. ඒ නිසා දෙවියන් වහන්සේ කෙනෙක් නැති ලෝකයක් මනුෂ්‍යයා මවන්නට හදනවා. මීට ටික කාලයකට කලින් පොතක් ලිව්වා දෙවියන් වහන්සේගේ මරණය කියලා, The Death of God. එක්තරා දර්ශන ශාස්ත්‍රඥයෙක් ලිව්වා මේ ලියුම, ජෝන් A.T. රොබින්සන් කියලා. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ මරණය. ඒ කියන්නේ දෙවියන් වහන්සේ නෙමෙයි, දෙවියන් වහන්සේ කියන්නේ මනුෂ්‍යයි. මනුෂ්‍යයා වටේ තමයි සේරම ගොඩනැගිලා තියෙන්නේ කියලා හිතන්න පටන් ගත්තා. නමුත් මනුෂ්‍යයාට මොකද්ද වෙලා තියෙන්නේ අද? එරික් ෆ්‍රොම් කියන ඇමරිකානු ජාතික මනෝවිද්‍යාඥයා Revolution of Hope කියන පොතේ ලියලා තිනවා modern man has everything. නූතන මනුෂ්‍යයාට හැමදේම තියෙනවා. A car, a house, a job, kids, a marriage, problems, troubles, satisfactions, and if all that is not enough, he has his psychoanalyst. He is nothing. ගොඩක් දේවල් තියෙනවා. නමුත් ඇතුළාන්තයෙන් ඔහු සියල්ලෙන්ම හිස් වෙලා. නවීන මිනිසාට සියල්ලම ඇත රත වාහනයක්, ගෙයක්, රැකියාවක්, දරුවන්, විවාහයක්, ප්‍රශ්න, කරදර, සතුට, ඒ සියල්ල මදිවට ඔහුට මනෝවෛද්‍යවරයෙකුත් ඉන්නවා. එහෙත් ඔහු ඇතුළතින් නිකම්ම නිකමෙක් පමණයි. දෙවියන් වහන්සේ පිළිබඳ ඒ තමන්ගේ ජීවිතය අනුන් වෙත ඇදගෙන යන, තමන් තුළම සිර නොකර තබන ඒ හැඟීම එන්නේ දෙවියන් වහන්සේ පිළිබඳ හැඟීම වැඩිවන තරමටයි. ඒ නිසායි සුද්ධෝ බයිබලයේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ නිහතමානී ගුණ ඇත්තෝ භාග්‍යවන්තයෝය කියලා. අපි මේ සුද්ධවන්තයන් ගැන මෙනෙහි කරද්දී අපිට පැහැදිලිවම පෙනෙන දේ තමයි ඒ සුද්ධවන්තයෝ තමන්ගේ සැබෑ ස්වરૂපයේ තේරුම් ගත්තේ දෙවියන් වහන්සේ සමග ඇති සබැඳියාව තුලයි. සහෝදර සහෝදරියන් වෙනුවෙන් කැපවිය යුතුයි කියන සිතුවිල්ල තුලයි. තමන් ගැන පමණට වැඩිය හිතමින් නෙවෙයි, අනුන් ගැන හිතමින්, දෙවියන් වහන්සේ ගැන හිතමින් ජීවත් වෙලා ජීවිතයට දුන්නු ඒ බලවත්ම ශක්තිය නිසායි. අද අපිට එල්ල වෙලා තියෙන අභියෝගයත් අන්න ඒකයි. බලන්න අද අපේ ශ්‍රී ලංකාව තුළ මේ දරුණු කොවිඩ් වසංගතය පැතිරීගෙන යනවා. ඒකට හේතුව ඇයි? අපි නීති රීති විනය ආරක්ෂා කරන්නට සූදානම් නැහැ. අපි එක එක්කෙනාට ඕන දේ තමයි කරන්නේ. කොහොම හරි නීතියෙන් රිංගලා ගිහිල්ලා අවනීතියට ඉඩ දෙන්න තමයි අපි යොමු වෙලා තියෙන්නේ. කොච්චර නීති රීති දැම්මත් ඒ නීති රීති අපි තුට්ටු දෙකකටවත් ගණන් ගන්නේ නැහැ. සෞඛ්‍ය අංශේ නිලධාරි මහත්වරුන්, වෛද්‍යවරුන්, හෙදෙහිදියන්, ආරක්ෂක අංශවල නිලධාරි මහත්වරුන් ලොකු කැපවීමක් කරලා මේ කොවිඩ් වසංගතයේ පළමුවෙනි වර ලංකාවේ ඇති වෙච්ච වෙලාවේදී ලොකු කැපවීමක් කරලා එයින් ගොඩ එන්නට කටයුතු කළා. නමුත් පරිස්සම් වෙලා ඉන්න කියලා පුනපුනා කියද්දී අපේ මිනිස්සු තුට්ටු දෙකකටවත් ඒව ගණන් ගත්තේ නැහැ. ඒ නිසා තමයි මේ දේවල් වෙලා තියෙන්නේ. අද මේ තරම් විශාල විනාශයකට අභිමුව අපි ඉන්නේ. මේකෙන් මුළු ලංකාවම නැති කරලා දාන්න පුළුවන් ආදරණීය සහෝදර සහෝදරියනි. මේ කතා කරන ඔබටත් මටත් මේක හැදෙන්න පුළුවන්. ඒ නිසා අපි මතක තියාගන්නට ඕනේ.
විනයානුකූල පැවැත්මකට අපි යොමු වෙන්නට ඕනේ. ඒ යොමු වෙන්නට ඕනේ නීතියක් නිසා නෙවෙයි. අපේ ජීවිතය අපිටම පමණක් අයිති දෙයක් නෙවෙයි. අපේ ජීවිතය අනිත් අයටත් අයිති. අපි කිසි කෙනෙක් තනිවම ඉපදෙන්නේ නැහැ මේ ලෝකේ. අපි ඉපදෙන්නේ අම්මා කෙනෙකුගේ කුස තුල. පළමුවෙනි සම්බන්ධතාවය අම්මත් එක්ක. ඊට පස්සේ පවුලක. ඊට පස්සේ නෑදෑ පරපුරක් අතර අපි බිහි වෙන්නේ. ඒ නිසා අපි සමාජීය පුද්ගලයන් හැටියටයි බිහි වෙන්නේ. ඒ නිසා අපිට සමාජයේ වශයෙන් යම් කිසි වගකීම් සමුදායක් අපිට පැවරෙනවා. ඒක ඉෂ්ට කරන්නට ඕනේ. ඒ දෙවියන් වහන්සේ වෙනුවෙන් අපි ඉෂ්ට කරන්නට ඕනේ. දෙවියන් වහන්සේ අපිට දීලා තියෙන උතුම් වූ කැඳවීම මොකක්ද කියලා සොයාගෙන බැහැපත්කමින් යුතුව අපි එයට අවනත වෙන්නට ඕනේ. ආධ්‍යාත්මික වශයෙන් අපේ ජීවිතය ශක්තිමත් කරගන්නට ඕනේ. මිල මුදල් ධන සම්පත් ඒවා එකතු කරන එක නෙමෙයි අපේ ජීවිතයේ ප්‍රධාන ඉලක්කය විය යුත්තේ. ඒවා අවශ්‍ය නැහැයි කියලා කියනවා නෙවෙයි. නමුත් ඒවාට වහල් වීම තුලින් අපි කොයිතරම් දුරට අපේ ප්‍රතිපත්ති පාවා දෙනවද අද අපේ සමාජය තුල. ඒ නිසා විශේෂාකාරයෙන් අද වගේ දවසක සියලු සාන්තුවරයන් ගැන මෙනෙහි කරන දවසක අපි ක්‍රිස්තුස් වහන්සේගේ ඒ දර්ශනයට අනුව ජීවිතය ජය ගන්නට පුළුවන් කියලා හිතාගෙන අන්‍යයන් වෙනුවෙනුත් දෙවියන් වහන්සේ වෙනුවෙනුත් අපේ ජීවිතය පරිපූර්ණත්වයට ගෙන එන්නට කටයුතු කරමු. සුදෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මේ ගෞඩේටේට එක්සුල්ටාටේ කියන ලේඛනයෙන් අපෙන් ඉල්ලා සිටින්නෙත් ඒකමයි. ඒ නිසා අද අපි විශේෂාකාරයෙන් යාඥා කරමු. අපේ රට වෙනුවෙන්, ලෝකය වෙනුවෙන් මේ ආත්මාර්ථකාමී පැවැත්මෙන් ගොඩ එන්නට අපිට උදව් කරන්න කියලා. මනුෂ්‍යයා විතරක් ඉන්නවයි කියලා හිතාගෙන මවාපු ලෝකය කඩාගෙන වැටෙන්නට යනවා. ඒ වෙලාවේදී දෙවියන් වහන්සේට කන්න ලව් කරමු. අපේ පෞකාරකම ගැන අනුකම්පා කරලා, අපි මේ ලෝකය විනාශ කරන ආකාරය ගැන අනුකම්පා කරලා, අපේ ජීවිත වෙනස් කරගෙන ඊ타ත්ම ආදරයෙන් යුතුව ඔබ වහන්සේගේ දෑත්වලට අපේ ජීවිත බාර කරන්නට, පරිසුද්ධවත් ලෙස අපේ ජීවිත ගත කරන්නට, ගැඹුරින් යුතුව අපේ ජීවිත ගත කරමින් ඔබ වහන්සේගේ පුත්‍රයාණන් කියා දුන් මාර්ගයට අනුව සාන්තුවරුන් වන්නට අපව යොමු කරන්න කියලා අපි විශේෂයෙන් කන්නලව් කරමු. ඒ සඳහා විශේෂාකාරයෙන් යාඥා කරමු. ආමෙන්. එකම දෙවියන් කෙරෙහි මම විශ්වාස කරමි. අහස හා පොළොවද පෙනෙන නොපෙනෙන සියල්ලද මා වදාළ සියලු බලති පියාණන් කෙරෙහි විශ්වාස කරමි. දෙවියන් වහන්සේගේ එක ජනිත පුත්‍රයාණන්ද එකම ස්වාමීන්ද වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ සෑම කලටම පෙර පියාණන්ගෙන් ජනිත වූසේක. උන්වහන්සේ දෙවියන්ගෙන් දෙවියෝද ආලෝකයෙන් ආලෝකයේද සැබෑ දෙවියන්ගෙන් සැබෑ දෙවියෝද වනසේක. ජනිතෝ නමුත් මවනු නොලැබ පියාණන් වහන්සේ සමග එකම බවත්වයේ ඇතිව උන්වහන්සේ වැඩ සිටිනසේක. උන්වහන්සේ හේතු කොටගෙන සියල්ල මවනු ලැබුවේ. මිනිස් අපොදේසාද අප ගැලවීම උදෙසාද උන්වහන්සේ ස්වර්ගයෙන් බැසවදාළසේක. සුද්ධාත්මයන් වහන්සේගේ ආනුභාවයෙන් කන්‍ය මරියාවන්ගෙන් මිනිස් බවගෙන උන්වහන්සේ මනුෂ්‍යයා වූසේක. තවද උන්වහන්සේ අපොදේසා පොන්සියෝ පිලාතු යටතේ කුරුසයන ගැසුණු ලැබ මරණ වේදනාව විඳ උකුත් වී තැන්පත් කරනු ලැබුසේක. ශුද්ධ ලියවිලි පරිදි උන්වහන්සේ තුන්වනදා උත්ථාන වූසේක. උන්වහන්සේ ස්වර්ගාරෝහණව පියාණන් වහන්සේගේ දකුණු පසේ වැඩ සිටිනසේක. ජීවතුන්ද මලවුන්ද විනිශ්චය කරන්නට උන්වහන්සේ මහිමාන්විතව නැවත වඩිනසේක. උන්වහන්සේගේ රාජ්‍යයට කෙලවරක් නොමැත්තේය. පියාණන් වහන්සේගෙන් හා පුත්‍රයන්න් වහන්සේගෙන් හා නික්මෙන සමිදානන්ද ජීවදායකයන්ද වූ සුද්ධාත්මයන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. ඔවුන් වහන්සේ පියාණන්ද පුත්‍රයන්න්ද සමග එකම වන්දනාවත් මහිමයත් ලබනසේක. උන්වහන්සේ දිවස්වරුන් මගින් කතා කළසේක.
අපෝස්තලරුන්ගෙන් පැවතෙන එකම සුද්ධ කතෝලික සභාව කෙරෙහිද විශ්වාස කරමි. පව්කමාව සඳහා එකම ප්‍රසාද ස්නාපනයක් ඇති බව අදා ගනිමි. තවද මළවුන්ගේ නැවත නැගිටීමද මතු පැමිණෙන සදා ජීවිතයද බලාපොරොත්තු වෙමි. ආමේන්. අපගේ පිළිතුර ස්වාමිනී අප කරන යාඥා සවදාල මැනව. ස්වාමිනී අප කරන යාඥා සවදාල මැනව. ස්වර්ගීය දෙවි පියාණනි, ෆ්‍රැන්සිස් නැමැති අප ශුද්ධෝත්තම පියාණන්ද සියලු රදගුරු පූජක හා පැවිදි සියල්ලන්ව ඔබ වහන්සේගේ සුරක්ෂිත දෑතට බාර කරමු. ක්‍රිස්තුස් වහන්සේගේ ආලෝකය හා මහිමාන්විත බව ලොවට ප්‍රත්‍යක්ෂ කරමින් මෙලව අප ශුද්ධ වූ සභාව ස්වර්ගීය සභාව වෙත ගෙන යන්නට අවැසි ශුද්ධාත්ම මඟ පෙන්වීම හා ධෛර්ය ලැබෙන පිණිස ස්වාමිනී අප කරන යාඥා සවදාල මැනව. කරුණාබර දෙවි පියාණනි, අප දේශය පාලනය කරන සෑම ජනනායකයෙක්ම ඔබ වහන්සේට බාර කරමු. සියලු ආකාර ආත්මාර්ථකාමී පටු දේශපාලන වාසි නොතකා දේශයේ අභිවෘද්ධිය සෞභාග්‍ය වෙනුවෙන් අප කැප වී සේවය කරන්නට අවැසි ප්‍රඥාව සහ ශක්තිය ලැබෙන පිණිස ස්වාමිනී අප කරන යාඥා සවදාල මැනව. මහෝත්තම දෙවි ස්වාමිනී, මෙලව ජීවිතයේ රසය වෙනුවෙන් සටන් වදින අප සියලු දෙනා ඔබ වහන්සේට බාර කරමු. දුක් විඳීම් හා පීඩාවන් ස්වර්ගීය ගමනේ තීරණාත්මක සලකුණ ලෙස බාර ගනිමින් දේව විශ්වාසයේ කෙරෙහි නිතර නැඹුරු වීමෙන් සියලුම සාන්තුවරයන් මෙන් කෙදිනක හෝ ඔබ වහන්සේගේ ශ්‍රීවත මණ්ඩල දර්ශනය කිරීමේ වාග්ය උදා කරන පිණිස ස්වාමිනී අප කරන යාඥා සවදාල මැනව. දයාබර දෙවි පියාණනි, කොරෝනා වසංගත රෝගී උවදුරට ලක්ව සිටින ලෝකවාසී සෑම දෙන ඔබ වහන්සේගේ සුවයේ දෑතට බාර කරමු. සැබෑ මනස්ථාපනයක් තුළ අප ජීවිතවල අඩුපාඩු හඳුනා ගනිමින් පරාර්ථකාමී ලෙස අන් අය කෙරෙහි ප්‍රේමය වඩමින් ආරක්ෂිතව දිවි ගෙවීමේ වරම් ලබා දෙන පිණිස ස්වාමිනී අප කරන යාඥා සවදාල මැනව. සුළු මොහොතක් නිහඬව අපි යාඥා කරමු. දෙවි ස්වාමිනී, සුවය දෙන්නා ඔබ වහන්සේමය. ඔබ වහන්සේගේ අතිමහත් බලය තුල අප සියලු දෙනාගේ විශ්වාසයේ ශක්තිය ඔබ වහන්සේගේ නෙත්වලට යොමු වෙමින් අපත් අප රටත් මුළු ලෝකයත් සුව කරන්නට ඔබ වහන්සේගේ ආශිර්වාදය අප මත වැගුරුව මැනව. ඔබ වහන්සේ තුල නිතරම ශක්තිමත් වෙමින් යහපත් දේ පමණක් කරමින් අප ජීවිත ඔබ වහන්සේගේ නීති රීතිවලට අනුව ගත කරමින් ඔබ වහන්සේට ප්‍රසන්න වන්නට අප මෙහෙයව මැනව. මේ කීදේ අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්.
ඔබට කැපව සැමදා සමිඳුනි ඔබටම අප කැපවී මම පිදෙමි සියලු දෙයින් සුසුදු සිතින් මම පුදමි සහෝදරවරුනි මාගේ සහ ඔබගේ යාගේ සියලු බරති දෙවි පියාණන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. ස්වාමින් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් හත්වනු සඳහාද අපට තමන් වහන්සේගේ මුළු ශුද්ධ සභාවටත් ප්‍රයෝජනයක් වනු සඳහාද ඔබගේ හස්තවලින් ස්වාමින් වහන්සේ මේ යාගය පිළිගන්නාසේක්වා. දෙවි ස්වාමිනිය ඔබ වහන්සේගේ සුද්ධවර සියල්ලන් සමරමින් අප පුදන මේ පඬුරු ඔබ වහන්සේට ප්‍රසන්න වේවා. එසේම සදාතන විමුක්තිය ඔබ වහන්සේගෙන් ලැබූ මේ උතුමෝ අපටද ඔබ වහන්සේගේ ගැලවීම ලබා දෙත්වා. මේ කීදේ අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ඔබගේ සිත් යොමු කරන්න. ස්වාමින් වහන්සේ වෙත යොමු කර සිටිමු. අපගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට ස්තුති කරමු. ඒ යෝගී වූද යුතු වූද ක්‍රියාවකි. පරිශුද්ධ පියාණෙනි සියලු බාධි සදාතන දෙවි ස්වාමිනී අප ස්වාමින් වන ක්‍රිස්තුන් වහන්සේ මගින් සෑමතැන්හිද සෑමකල්හිද ඔබ වහන්සේට තුති පිදීම සැබවින්ම යෝග්‍යය, යුතුය, සාධාරණය, ගැලවීමදායකය. අද දින ඔබ වහන්සේගේ සුද්ධ වූ නගරය හා අපගේ මාතාවන ස්වර්ගීය ජෙරුසලමේ මංගලෝත්සවය පැවැත්වීමට ඔබ වහන්සේ අපට සලසා දුන්සේක. එහි වසන අප සොහොයුරෝ සොහොයුරියෝ ඔබ වටා රැස් වී ඔබට සදාතන ගී ගයන්නෝය. ඔබගේ ජනතාවේ ප්‍රභූන්ද වීරයන්ද ලෙස මේ සුද්ධවරයන් සමරන අපිද අපේ දුබල බව නොතකා ඔවුන්ගේ ආදර්ශයෙන් දිරිගෙන විශ්වාසයෙන් යුතුව ස්වර්ගීය ජෙරුසලම කරා කඩිනමින් ගමන් ගනිමු. එයින් ඒ ස්වර්ගීය ජනතාවගේ සාදුනාදයට අපි දුවෙක් වී එක් හඬින් ඔබ වහන්සේට මෙසේ තුති ගී ගයන්නෙමු. සුවිශුද්ධය සුවිශුද්ධය ලෝකාග්‍ර දෙවි ස්වාමින් වහන්සේ සුවිශුද්ධය. අහසත් පොළවත් ඔබගේ මහිමයෙන් පිරී තිබේ. ස්වර්ගයෙහි ජයශ්‍රී වේවා. ස්වාමින් වහන්සේගේ නාමයෙන් වඩින උතුමානෝ භාග්‍යවත්ය. ස්වර්ගයෙහි ජයශ්‍රී වේවා. එසේය ස්වාමිනී ඔබ වහන්සේ සැබවින්ම සුවිශුද්ධය. සියලු සුවිශුද්ධතාවේ උල්පත ඔබ වහන්සේමය. එහෙයින් ඔබ වහන්සේගේ ආත්මනන්ගේ ආනුභාවයෙන් මේ පඬුරු පරිසුද්ධවත් කරන මෙන් අයදිමු. අපේ සේ අදිනුගේ මේ පඬුරු අපුදේශා අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධීරයත් බවට පත්වනු සඳහාය. ඔවුන් වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර පූපය රැගෙන ඔබ වහන්සේට තුති පුදමින් එය කඩා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළ සේක. ඔබ සැම මෙයින් ගෙන අනුභව කරන්න. සැබවින්ම මෙය ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. රාත්‍රී භෝජනය වැළඳූ පසුව උන්වහන්සේ සේම කුසලානද රැගෙන නැවත තුති පුදා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළ සේක. ඔබ සැම මෙයින් ගෙන පානය කරන්න. සැබවින්ම මේ අභිනව වූද අනන්ත වූද ගිවිසුමේ මාගේ රුධීර කුසලානයි. පව්කමාව සඳහා ඔබ උදෙසාද සියලු මනුෂ්‍යයන් උදෙසාද ඒ වගුරුන් ලබන්නේය. මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. අප විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු.
සමිදු පුකුත් ගුණෝ සමිදු පුත්තානේ සමිදානෝ නැවත එහින් පියාණනි උන්වහන්සේගේ මරණය දුත්තානේද සීපත් කරමින් ජීවනදායක පූපේද ගැලවීමදායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ හැමේ සිටමින් ඔබට සේවය කරන්නට සුදුස්සන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයට ශ්‍රී රුධිරයට සහභාගී වන්නා වූ අප සැම සුද්ධාත්මයන්න් විසින් එක්සත් කරනු ලබන ලෙස අවනතව අයද සිටිමු. ස්වාමිනී මුළු ලොවෙහි පැතිර පවත්නා ඔබ වහන්සේගේ සුද්ධ සභාව සිහි කළ මැනව ෆ්‍රැන්සිස් නැමැති අප පොදු පියාණන්ද ඔබ වහන්සේගේ නුසුදුසු දාසයා වන මාද මාගේ සහායක රදගුරුතුමන්ලාද සකල පූජක පිරිසද සමග එම සභාව දයා ගුණයෙන් පිරිපුන් වන්නට සලස්වනු මැනව. උත්තානයේ බලාපොරොත්තු ඇතිව මියගිය අපගේ සහෝදර සහෝදරියන්ද ඔබ වහන්සේගේ දානුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතිව නැසුණු අනිකුත් සියල්ලන්ද සීකර ඔබ වහන්සේගේ ශ්‍රීවත මණ්ඩලයේ ආලෝකයේ වෙතට ඔවුන් පිළිගත මැනව. අප සියල්ලන්ට දෑනුකම්පා කළ මැනව භාග්‍යවත් දේව මාතාවන් වන කන්නි මරියාවන්ද එතුමන්ගේ දම්පතීන් වන සුද්ධෝ ජුසේතුමන්ද භාග්‍යවත් අපෝස්තුලවරුන්ද සෑම කාලයන්හිම ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් දිවිගෙවූ සියලුම සුද්ධවන්තයන්ද සුද්ධෝ ජුසේ වාස්මුනිඳුන්ද සමග සදා ජීවනයට සහභාගී වීමට අප සුදුස්සන් කළ මැනව. තවද උන්හා සමග ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දුන මැනව. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බලති දෙවි පියාණනි ශුද්ධාත්මයන් සමග එක්ව වැඩවසන්නා ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාටම අත්වේවා. ගැලවීමදායක අනපනතින් ප්‍රගුණ වී දේවපදේශයෙන් පුහුණු වී අපි ආඥා කරන්නට ඉදිතර වෙමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලොවෙහි සිදු වේවා. අපගේ එදිනෙදා භෝජනය අද අපට දානය කළ මැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාප අවස්ථාවන්ට අසුවීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගත මැනව. ස්වාමිනී සියලු යහපතින් අප මුදා ගන්නා මෙන්ද අපගේ මේ ජීවිත කාලයේදී අපට සාමය දෙන මෙන්ද අපි ඇදෙමු. එවිට ඔබ වහන්සේගේ කරුණාබර පිහිට ලැබෙන ඉතුරුම පවින් මිදී සියලු කරදරයෙන් සුරක්ෂිත වී අපගේ ගැලවුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. මක්නිසාදයත් රාජ්‍යද බලයද මහිමයද සදහටම ඔබ වහන්සේගේය. සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි. ස්වකීය ශ්‍රාවකයන් අමතා වදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා ඔබ වහන්සේගේ සභාවේ විශ්වාසය සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදිම සභාවට සාමයේද සමගියද දානය කරන්නට කරුණා කළ මැනව. ඔබ වහන්සේ සදාටම වැඩවසන සේක රජකම් කරන සේක. ආමෙන්. ස්වාමින් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. අපි එකිනෙකාට සාමය පතමු. ලොවේ පව්හරණ දේවාජ් බාලකයාණනි අපට කරුණා කළ මැනව. ලොවේ පව්හරණ දේවාජ් බාලකයාණනි අපට කරුණා කළ මැනව. ලොවේ පව්හරණ දේවාජ් බාලකයාණනි අපට සාමය දුන මැනව.
මෙන්න දේවාජ බාලකයානෝ මෙන්න ලොවේ පව්වරණ තැනන් වහන්සේ අජබාලකයන්ගේ භෝජනයට කැඳවීම ලද්දෝ භාග්‍යවන්තයෝය. ස්වාමිනී වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුස්සෙක් නොෙමි. එහෙත් වචනයක් පමණක් වදාළ මැනව එවිට මාගේ ආත්මය සුවවන්නේය. ස්වාමි දරුවනි, ඔබ වහන්සේ සත්ප්‍රසාදේ වැඩ සිටින බව මම විශ්වාස කරමි. සියලුම කරුණාවල් ඔබගෙන් ලබා ගන්නට පුළුවන් බව අදහා ගනිමි. මේ වනතුරුම ඔබට විරුද්ධව කළ අනදරවලට බොහෝසේ වික්ෂෝප වෙමි. මාගේ මුළු හෘදයෙන් මම ඔබට ආදරේ වෙමි. මේ ආදරේ නිසා ඔබව සක්‍රමේන්තු ආකාරයෙන් දැන් ලබා ගන්නට නොහැකි බැවින් ආත්මීක ආකාරයෙන්වත් ලබා ගන්නට කැමති වී බොහෝසේ ආශා වෙමි. ස්වාමි දරුවනි, මාගේ හෘදයට වඩිනවා සොදේ. ඔබ සැබෑ ලෙසින් දැන් මා වෙත වැඩියාසේ සිපාචාර කර ස්තුති කරමි. ඔබට වැඩියෙන් වෙන කාටවත් ආදරේ නොවෙමි. ඔබගෙන් කිසි කලෙක අහක් නොවෙන්නට මට කරුණා කළ මැනව. අපි ආඥා කරමු. දෙවි ස්වාමිනී, ඔබ පමණක් පරිශුද්ධය. ඔබ වහන්සේගේ ශුද්ධවර සමූහය තුළ ඔබ වහන්සේගේ සුපරිශුද්ධතාවයට වන්දනා කරන අපහට වරම් දානය කිරීමට කරුණා කළ මැනව. ඔබ වහන්සේගේ ප්‍රේමය මගින් අප තුළ පරිශුද්ධතාව පරිපූර්ණ වන පිණිස මේ කාලීන භෝජනය අනුභව කළ අප ඔබ වහන්සේගේ සදාතන මංගල භෝජනය කරා පමුණුවනු මැනව. මේකීදේ අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. මෙම රූපවාහිනී දිව්‍ය පූජා යාගය විකාශනය කරන්නට අපට සහයෝගය දක්වපු අනුග්‍රහය දක්වපු වර්බුම් රූපවාහිනී අධිපති මිලන් ඩ සිල්වා මහතා ඇතුළු කාර්ය මණ්ඩලයට මගේ ස්තුතිය ප්‍රකාශ කර සිටිනවා. ඒ වගේම මෙය විකාශනය කරන්නට ගුවන් විදුලිය මගින් අපට සහයෝගය දක්වපු සෙත් FM නාලිකාවේ අධිපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත් සමාජ ජාලා ෆේස්බුක් පිටුව ඔස්සේ අපට සහයවීමට කැමැත්තෙන් එක් වී සිටින සියලු දෙනාටත් මගේ ස්තුතිය මේ අවස්ථාවේ පුද කර සිටිනවා. හෙට මලවුන්ගේ දිනය ඔබේ මීසම භාරපීතුමා ඇඳිරි නීතිය නැති ප්‍රදේශවල නම් සුළු පිරිසක් සමග සෞඛ්‍ය නීතිරීතිවලට අනුව
මීසමේ ප්‍රධාන දේවස්ථානයේ දිව්‍ය පූජාව පවත්වනවා ඇති. සුසාන භූමියේ දිව්‍ය පූජාව පවත්වන්නේ නැහැ. ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශවල පියතුමා පෞද්ගලිකව මළවුන් සෑම දෙනා උදෙසා පූජා යාගය ඔප්පු කරනවා. හෙට සවස 5ට මම මගේ සහායක රදගුරුතුමන්ලා තිදෙනා සමග එකට එකතු වී channel 1 ඔස්සේ කොළඹ කොච්චිකඩේ සාන්ත අන්තෝනි මුනි සිද්ධාස්ථානයේ සිට සජීවීව දිව්‍ය පූජාව මළවුන් වෙනුවෙන් පවත්වනවා. ඒ සඳහා ඔබට සහභාගී විය හැකියි. ආදරණීය සහෝදර සහෝදරියනි, වෙර්බුම් TV සෙත් FM ගුවන් විදුලිය අගරදුගුරු පදවියේ Facebook පිටුව සහ සෙසු සමාජ ජාල ඔස්සේ දිනපතා විශේෂ වැඩසටහන් කීපයක් දියත් කරන්නට අපි තීරණය කළා. අපේ රට මේ ව්‍යසනයෙන් බේරා දෙන්න කියලා විශේෂාකාරයෙන් අපේ රටත් ලෝකයත් බේරා දෙන්න කියලා යාඥා කරන්න. හැමදාම උදේ 6:00ට අපි ලංකා අප ස්වාමිදුවට කළ විශේෂ කන්න ලව්වේ යාඥාව නැවත නැවතත් උච්චාරණය කරනවා. එය ඔබට මතක ඇති පසුගිය අප්‍රේල් 3 වෙනිදා පවත්වපු විශේෂ දේව මෙහෙයදී තේවත්තේදී මා විසින් උච්චාරණය කරනු ලැබූ යාඥාවයි. සවස 6:00 සිට 7 දක්වා හැමදාම පෞල් යාඥාවට අත්වැලක් ලෙස යම්කිසි යොමු කිරීමේ වැඩසටහනක් රූපවාහිනී වර්බුම් TV සහ සෙත් FM හරහා ප්‍රචාරය කරන්නට කටයුතු කරනවා. ඔබත් ඒ වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න කියලා මම ඔබගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා. ප්‍රියාදර සහෝදර සහෝදරිනි, මා කලින් කිව්වා වාගේ අපි කතෝලිකයන් වුණත් මේ රටේ පුරවැසියන් හැටියට අපි අපේ වගකීම, සමාජ වගකීම ඉටු කළ යුතුයි. එබැවින් මෙවැනි ව්‍යසනයකදී අපට සෞඛ්‍ය නිලධාරි මහත්වරුන්, ආරක්ෂකාංශයේ නිලධාරි මහත්වරුන්, රජයේ විවිධ අමාත්‍යාංශවල අය අපට දෙන ඒ අනුශාසනා සහ අපගෙන් කරන ඉල්ලීම් අපි ඒ ආකාරයෙන්ම ඉෂ්ට කරන්නට කටයුතු කරමු. විශේෂයෙන්ම මේ ව්‍යසනය තවදුරටත් බෝ නොවි සිටින්නට ඒ කටයුත්ත අපිට ජයග්‍රහණය කර හැකි වන්නේ අපි හැමදෙනාම ඒකට දායක වුණොත් පමණයි. අපි එක එක්කෙනාගේ ඕන එපාකම් තියෙනවා කොච්චරවත්. නමුත් අපි යම් පරිත්‍යාගයක් කරන්නට සූදානම් වෙන්නට ඕනේ. අපත් සමග ජීවිතය බෙදා ගන්න අපේ සහෝදර සහෝදරියන් වෙනුවෙන්, අපේ රට වෙනුවෙන් අපි යම් පරිත්‍යාගයන් කරන්නට සූදානම් වෙන්නට ඕනේ. ඒකත් අපේ ක්‍රිස්තියානි ජීවිතයේ කොටසක්. එබැවින් මම ඔබ සියලු දෙනාගෙන්ම ඊටාම ඕනෑකමින් ඉල්ලා සිටිනවා ඒ නීති රීති වලට පටහැනිව කිසිවක් නොකර ඒ නීති රීති වලට අනුව කටයුතු කරන්න හැමතිස්සෙම ඔබගේ සහයෝගය ඒ නිලධාරීන්ට ලබා දෙන්න. ඒ වගේම ඔබේ සමාජීය යුතුයකම් ඉටු කරන්න මැලි වෙන්න එපා. ඒ විශේෂ ඉල්ලීම මා ඔබ ඉදිරියේ දියත් කරන්නට මේ අවස්ථාවක් කරගන්නවා. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සියලු බලති දෙවි මහෝත්තමයාණන් වන පියානෝද, පුත්‍රයානෝද, සුදාත්මයානෝද ඔබ ආශිර්වාද කර ඔබ සියල්ලන් ආරක්ෂා කරන සේක්වා. ආමේන්. යන්න සාමයගෙන යන්න. දෙවියන් වහන්සේට සෝස්ත්‍ර වේවා. තුති පුදම් ඔබට සමිදේ